නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් අද දවසෙත් අපි ඔබ මුණ ගැහෙනවා. අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය අද දවසෙත් ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සැදැහැති දායකත්වය දැන් අපි සිහිපත් කරගන්නම්. අංක 218න් 13A පුබුදු මාවත කුරුණෑගල යන ලිපිනේ පදිංචි පින්වත් පමිල අධිකාරි මහත්මයා සහ උදේනි සෙනවිරත්න මහත්මිය විසින් සැදැහැති දායකත්වය දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පින් ඇති ඔබ හැමදෙනාමත් කැටුව දහම් කැඩපත අභිමුවට යන්න අවස්ථාව උදා කරගන්න අපි සූදානම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසෙත් අපට අවස්ථාව ලැබිලා තියෙනවා සදහම් පිළිසඳර ආරම්භ කරන්න. අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි මේ දහම් කැඩපත උතුම් ධර්ම දේශනා මාලාව යටතේ අපි සුන්දර දහම් පරයයක් කතා කරමින් හිටියා. එහෙමයි ස්වාමී. අපගේ ජීවිතවලට නිරන්තරයෙන් සිහි කළ යුතු එකක්. සිහි කළ යුතු අපේ හිතවලට ඒක නිරන්තරයෙන් සිහි කරවන්න ඕන. ස්වාමීනි මේ දහම් කැඩපත යන්නේහි අරුත ධර්මයට අනුව බැලීම කියන අර්ථයක් තියෙනවා ස්වාමී. අනිවාර්යයෙන්ම. එහෙමයි. ඒ කියන්නේ දැන් අපි දැන් කැඩපතෙන් කරන්නේ අඩුපාඩු බලන එකනේ. එහෙමයි ස්වාමී. අඩුපාඩු බලලා අපේ රූපේ හදාගන්න එකනේ. එහෙයි. එතකොට අපි දහම් කැඩපතෙන් කරන්නේ අපේ ජීවිතේ තියෙනම වැරදි තියෙනෝනේ, කයින් වෙන වැරදි. එහෙමයි ස්වාමී. වචනෙන් වෙන වැරදි තියෙනවා. මානසින් වෙන වැරදි තියෙනවා. කායික අඩුපාඩු තියෙනවා, මානසික අඩුපාඩු තියෙනවා, වාචසික අඩුපාඩු තියෙනවා. ඒතර මේ අඩුපාඩු අපි ධර්මයේ නැමැති කැඩපත දිහා බලාගෙන අනේ අඩුපාඩු වලින් ටික ටික තමන්ගේ ජීවිතය හදාගන්න එක තමයි කරන්නේ. ස්වාමීනි නිතර දහම් කැඩපතට යමු වෙලා උදේවරුේ මං කොහොමද හිටියේ, අද දවස් අවසාන වෙද්දි කොහොමද, පහුගිය මාස ටිකේ මට මොකද වුනේ ආදි වශයෙන් අපි එහෙම සිහි කරන්න පුළුවන් සෑහෙන වටිනවයි. එහෙමයි ස්වාමී. ඒක ධර්මයට අනුව මගේ කයින් කාට හරි වැරද්දක් වුණාද? එහෙමයි. වචනයෙන් වැරද්දක් වුණාද? එහෙමයි. මානසික වශයෙන් අද දවසේ මේ කාලේ පුරාවට මගේ වැරදි සිතුවිලි මට පහළ වුණාද? එහෙමයි. එහෙම හිත වාසය කරන්න පුළුවන් නම් හදා කොච්චර වටිනවදනේ. එහෙමයි ස්වාමී. අර එතෙන්ට එන්න පුරුදු වෙලා නැහැනේ. එහෙමයි ස්වාමී. පුරුදු වෙලා නැහැ. අද විශාල තියෙන තරංගයක් නේ තියෙන්නේ. එහෙමයි. එතකොට මේ තරංගයක් ඔස්සේ දුව වාසය කිරීමක් තමයි තියෙන්නේ. එහෙමයි. අර හිත හදාගන්න බොහෝ වෙලාවට මහන්සි ගන්නව අඩුයි. ස්වාමීනි අපි පුරුදු කරන්න පටන් ගත්තොත් ටික ටික ගන්න එකයි. පොඩ පුරුදු කරන්න ගත්තොත් එහෙම ඒක තමයි කවදා හරි දවසක Tamanට ඇත්තටම අන්තිමට ඉතුරු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. සමහරලාට දරුවෝ කොහේ ඉඳිද දන්නේ නැහැ. එහෙමයි. සමහරලාට තමන්ම හදපු ගෙදර Tamanට සේවකෙක් වෙලා ඉන්න වෙයි. එහෙමයි. දැසි දස්ස කම්කරු වෙලා ඉන්න වෙයි. එහෙමයි. මම දැක්ක ඊපෙරදතර නිවුස් එක ළමයි 8 දිනෙන් කොහෙද ඉන්න ගෙදරක අම්මා කෙනෙක් පාරේ මග දාලා ගිහිල්ලා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඉතින් නේද? එහෙයි. මේ අවාසනාවන්ත ඉරණම මොන විදියට Tamanට කැරකිලා එයිද කියන්න අපිට තේරෙන්නේ නැහැ. එහෙමයි. ඒතර Tamanට අන්තිමට ඉතුරු වෙන්නේ Tamanගේ කිසි දෙයක් ඉදිරියේදී නොසැලෙන, කම්පා නොවන, ලාමක නැති, වෛර කරන්නේ නැති, පලිගන් නැති මේ වැදගත් හිතක් මේ ධර්මයට අනුව හිත හදාගන්න පුළුවන් නම් එහෙමයි. එච්චර තමයි ඒක රැකවන්න තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒතර ඒ වගේ ලස්සන තමන්ගේ මානසිකත්වයේ ලාමක බවින් මුදව ගැනීම පිණිස, ලාමක බවින් අඬා වැටෙනකින් නිදහස් කරවීම පිණිස, එහෙමයි. ලාමක කල්පනා ඔස්සේ ගිහිල්ලා වෛර කරන එකෙන් හිත නිදහස් කර ගැනීම පිණිස ලස්සන සුන්දර දේශනාවක් ඒ තග්ග සංයුත්තෙම මම අදත් විස්තර කළ දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම මේ
විශේෂයෙන්ම දැන් මේ දහම් පරයය මම මේ අර මුලින්ම පටන් ගත්තේ. ඒතර දැන් මේ දහම් පරයය අහන කෙනෙකුට ඊට පස්සේ හිතේ ඇති වෙන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? එහෙනම් මේ වගේ දීර්ඝ සසරක මම හිටියා. එහෙමයි. එහෙනම් අනාගතෙත් අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳිලා මං එහෙනම් අනාගතෙත් මේ සසරට වැටෙනවා. එහෙමයි. එහෙනම් මම මේකේ නිදහස් වෙන්න ඕන කියන අදහසක් යම් කෙනෙක්ගේ චිත්තසංතානෙ උපදිනවා නම් අන්න ඒක තමයි මේ දහම් කැඩපතේ මේ ධර්ම දේශනා මාලාවෙන් මම අදහස් කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට එතකොට මේ අදහස හොඳට බලවත් වෙච්ච කෙනා ඊළඟට හොයන දෙයක් තියෙනවා. මොකද්ද? මම කොහොමද මේකෙන් ඈතර වෙන්නේ? එහෙමයි. ඒ වෙනුවෙන් මම කොහොමද කළ යුත්තේ? ඒකට ඉදිරි දේශනා ඊට පස්සේ මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන එකට සුදුසු විදියට. එහෙමයි ස්වාමීනි. මොකද මේ සසර දුකින් ඈතර වෙන මාවත එතකොට ඒකත් මම උත්සාහ කරනවා එකිනෙක කෙනාගේ දැන් පච්චත්තම් වේත්තබ්බෝ විඤ්ඤෝය කියලා ගුණයක් තියෙනවා. එහෙමයි. නැන පමණින් තමයි මේ ධර්මයේ හිතට යන්නේ කියලා. එතකොට මම ඒකින් ඊට පස්සේ අදහස් කරගත්තේ නම් මේ එකිනෙක කෙනාගේට මේ ධර්ම මාර්ගයේ මේ සසර දුකින් ඈතර වීම පිණිස ගන්න වෑයමට ගන්න උත්සාහයට එයාට එතකොට තමන්ට පුළුවන් ආකාරයෙන් තේරෙන විදිහෙන් තමයි යොමු වෙන්නේ. එහෙමයි. සමහර කට්ටිය දන් දෙදී වාසය කරනවා. පින් කර කර වාසය කරනවා. ඒකෙන් කොහොමද මේ සසර දුකින් ඈතර වෙන මාවත විවර කරගන්නේ කියන කාරණේ ඉස්මතු වෙන ධර්මපරයය. එහෙමයි ස්වාමීනි. ඊළඟ සමහර අයට සිල් රකිමින් ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න ආසාවක් තියෙනවා. එහෙමයි. ඒකෙන් කොහොමද සසර දුකින් ඈතර වෙන මාවත විවර කරගන්නේ? අන්නේ පැත්ත විවර කරන්න තමයි මේ දහම් පරයයේ මගේ මූලික අදහස තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේකට දැන් කාලයක් ඉතින් කට්ටියට යොමු වෙලා වාසය කරන්න වෙයි. එහෙමයි. ඒ උතුම් දහම් කරුණු තුලින් Tamanට කොහොමද මේක විවර කරගන්නේ කියලා. එහෙයි. ඒතකොට දන් දෙදී ඊතර වෙච්ච ශ්‍රාවකයෝ භාග්‍යතුන් වහන්සේ කාලේ හිටියා. එහෙමයි. දායක සසර ගැන සිහි කර කර එතකොට අපිට ගියහති අපි මේ ඊයේ දේශනාවෙන් අපි ශ්‍රවණය කළා. ඊතර වෙන්න මහන්සිගත් ශ්‍රාවකයෝ හිටියා. එහෙමයි. සිල් රකිමින් ඊතර වෙන්න මේ මහන්සි ගන්න ශ්‍රාවකයෝ හිටියයි කාලේ. එහෙමයි. පින් කර කරත් ඊතර වෙන්න මේ අදිෂ්ඨාන ඇති කරගන්නේ පුරුදු වෙච්ච ශ්‍රාවකයෝ හිටියයි කාලේ. එහෙමයි. ඉතින් මේ හැම කෙනෙකුටම තමන් කරන දේ සතුටින් නියලිලා කරන්න මාවතක් විවර කරන්න තමයි එහෙමයි. අපි මේ දේශනා මාලාවේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. එහෙමයි. ඒතර අද ඒකට උපකාර කරන ලස්සන දේශනාවක් තියෙනවා අස්සු සූත්‍රය. එදා තින්සමත සූත්‍රය. එහෙමයි. එදා තින්සමත සූත්‍රයෙන් ලස්සන විග්‍රහයක් කළා. එතකොට මේ සසරේ අපි එනකොට මේ අවිද්‍යාවෙන් වැසුණු සිතක් තිබිච්ච නිසා තෘෂ්ණාවෙන් බැඳිච්ච සිතක් තිබිච්ච නිසා මේ සසර එනකොට හරක් වෙලා විතර. බිලි කැපුම් කද්දි ගලපුලේ සතර මහා සාගරයේ ජලයට වැඩි. ඊතරම් දීර්ඝ සසරක අපි හරක් වෙලා. එහෙමයි. දීර්ඝ සසරක හරක් වෙලා. එහෙයි. එළුව වෙලා ඉපදලා ඉඳිද්දි බෙලි කැපුම් කද්දි ගලපුලේ සතර මහා සාගරයේ ජලයට වැඩි. ඊතරම් දීර්ඝ සසරක අපි එළුව වෙලා. එහෙමයි. කුකුල්ල වෙලා ඌර වෙලා ඔය මහා සිහිනාද සූත්‍රයේ තියෙන පින්වත් මහණෙනි මේ සංසාරේ එනකොට මම ඒ කියන්නේ තථාගතයන් වහන්සේ එහෙමයි. නොගිය තැනක් තියෙනව නම් තියෙන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ විතරයි කියලා. එහෙමයි ස්වාමීනි. මුත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ බුද්ධ ශාසනයක පිළිසරණ ලැබලා මේ ධර්මයේ තේරුම් අරගෙන අවිද්‍යා අන්ධකාරයෙන් යම් ප්‍රමාණයකට මිදිලා කාමයයි මේ කාමරාගයේ පටිගෙන් හිත නිදහස් කරගත්තු ආය කාම ලෝකෙට නොයන විදිහට හිත හදාගත්තු ශ්‍රාවකයෝ යන තැන. එහෙමයි ස්වාමීනි. සුද්ධාවාස කියලා කියන්නේ. එහෙයි. එතෙන්ට විතරයි නොගිහින් තියෙන්නේ. එහෙයි. එතකන් ආයතට අපිට තේරෙනවා එහෙනම් අපි ගැන කවර කතාවද එතකොට එහෙනම්. එහෙමයි ස්වාමීනි. අපිට ගලපලා බලනකොට එහෙනම් අපි එහෙනම් කවර කතාවද මේ සසරේ. එහෙනම් අපි කොච්චර ජරාවෙන් බැට කාපු ප්‍රමාණය කියලා අවසන් කරන්න බෑ. එහෙමයි. ස්වාමීනි ඊළඟ තප්පරේ ඊළඟ ෂනේ මේ කය මිදුණට පස්සේ තිරිසන් අපායට නිරේට ඇද වැටෙන ස්වභාවයෙන් යුක්ත අපි ඒ ගැන කිසිම කල්පනාවක් නැතිව විනෝද වෙනවා උත්සව ප්‍රිය සම්භාෂණ හදනවා. ඒක තමයි අවිද්‍යාව. එහෙමයි ස්වාමීනි. ඒ අවිද්‍යාව කොතරම් බලවත් දෙයක්ද ඉතින් මේ මානසිකත්වයේ වැඩිපුර ඇදිලා යන්නේ ඒවට විතරම. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක්. ඒක අර සැනසෙල්ල කියන එක, පහසුව කියන එක, සුවය කියන එක ඒගොල්ලෝ හොයන්නේ తాවකාලික දෙයක්. එහෙමයි. ඒතර මේ දේවල් වලින් తాවකාලික සුවයක් තියෙනව නැති නේ. එහෙමයි. මියුසිකල් ෂෝ වලට යනවා, විවිධ දේවල් වලට යනවා. ඒ తాවකාලික සුවයක් තියෙනවා. එහෙමයි. නමුත් මේ తాවකාලික සුවය තුල අපි නැවත නැවත තල්ලු කරන්නේ කොමකටද?
එහෙමයි. මේ නැවතත් අවිද්‍යාවටමයි, එහෙමයි. තෘෂ්ණාවටමයි, සසරටමයි. එහෙමයි මොකද ස්වාමීනි. මේ සසර බයක් උපදව ගන්න කොච්චර මහා අමාරුද? එහෙමයි. ඒතර ඒවන් සසර බයක් උපද්දවන්න අමාරු දේ අපි මේ ලැබිච්ච දුර්ලභ ජීවිතේන සෑහෙන කැප වෙන්න ඕන කුමකටද? යන්නේ මේ පිණිසනේ. එහෙමයි ස්වාමීනි. ඒතර සසර බය හිතේ උපද්දන්න නම් හැමතිස්සෙම සසරේ භයානක බව සිහි කරන්න ඕන. එහෙයි. සිහි කර කර වාසය කරන ප්‍රමාණයට තමයි හිත සසරට බය වෙන්නේ. නැත්තම් මේ ලෝකයේ තියෙන දේවල් වල ආස්වාදනීය බවම සිහි කර වාසය කළොත් එහෙම සසරට බයක් ඇති වෙන්නේ නැහැ නේ. මේ ලෝකෙටම ආය කැමැත්ත ඇති වෙනවා මිසක තෘෂ්ණාවද ස්වාමීනි? ආය උපදින්නමනේ කැමැත්ත ඇති වෙන්නේ. එහෙමයි. ඒ නිසා ලැබුණු ජීවිතේ සූපත් කරගෙන අපි ඉන්න අවශ්‍ය කරන භෞතික සම්පත් අපි සපයා ගන්න අතරේ අපි හැමතිස්සෙම මහන්සි ගන්න ඕනේ මේ හැම දෙයක්ම දාලා යන දේවල්. එහෙමයි. ඉතින් මේ දාලා යන දේවල් වලට අපි වහල් වෙලා ඉඳලා වැඩක් නැහැ නේ. එහෙමයි ස්වාමීනි. දාලා යන දේවල් වලට වහල් වෙලා වැඩක් නැහැ. එහෙයි. ඒතර වහල් නොවුණු හිතක් තියෙන්න ඕන. දාලා යන ගයක් නම් ඇසුරු කරන්න එකට වහල් වෙලා වැඩක් නැහැ. ඒක පිළිසතර කරගෙන අලුත් වැඩියා කරගෙන ලස්සනට පිළිවෙලට තියාගෙන ඉන්න වහල් වෙන්නේ. මුසපත් වෙන්නේ. හැමතිස්සෙම හිතේ පණිවිඩයක් දෙනවා. ඉතින් මේවා නැවත මේව දිරලා යනවා. මේව නැවත හැඩි වෙනවා. එහෙමයි. සමහර කට්ටිය හිතනවා මේ බණ ටිකක් අහලා නැවත හැඩි වෙන නිසා මේව පිහින්න ඕනේ නැහැ, සුද්ධ කරන්න ඕනේ නැහැ කියලා ප්‍රේතයෝ වගේ ඉන්නවා. එහෙමයි ස්වාමීනි. එහෙම ඉන්නේ මේ බුද්ධිමත් කෙනා, ඥානවන්ත කෙනා, සත්පුරුෂ කෙනා. එහෙමයි. එහෙනම් ඉතින් අපි කාලයක් කරන නොනත්තිදී නේද? එහෙයි. බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ විහාරයක් වුණත් කුණු තියෙනවා නම් අමුදින්න, මකුල් දැල් කඩන්න, පිරිසුදු කරන්න. සිවුරක් වුණත් සෝදලා වැලට පවා දානකොට තමන්ගේ ඇඟිලි දෙක අරගෙන වැල මේ පිරිමැදගෙන ගිහිල් දූවිලි පවා අයින් කළ සිවුර දාන්න තමයි පුරුදු කරන්නේ. ස්වාමීනි මොනතරම් මේ උතුම් වත්පිළිවෙත් සහිත උතුම් වත්පිළිවෙත් සහිත සාමාන්‍ය ලෝකේ ගැරහීමට පත් නොවන විදියට එහෙමයි ස්වාමීනි. බුද්ධිමත් ලෝකයා දැන් සාමාන්‍ය මෙහෙමනේ අපි හිම කරන්න ගත්තොත් එimhe පිරිසිදුව ලස්සනට ඉන්න ලෝකයා මේ ශාසනයට කැමති වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ වරදවා මේ ගත්ත අය ඒ කාලෙත් හිටියා. මේක මේ වරදවා ගැනීමක් නෙමෙයි, මේක තියෙන ප්‍රඥාවෙන් මේ දහම් කැඩපතක් කරගෙන ප්‍රඥාවෙන් ජීවිතයට ගලපගෙන මේ ජීවිතේ සුවපත් වෙන විදියට අවශ්‍ය කරන වටපිටාව හදාගෙන ඒතර හැමතිස්සෙම හිතට ප්‍රතිවීක්ෂාවක් කරන ඔයා දීර්ඝ සසරෙත් ගෙවල් දොරවල් හැදුව ඒව දාලා ආවා. එන මේ ගෙවල් දොරවලුත් මම දාලා යනවා කියලා. එයා මානසික පරිවර්තනයක් ඇති කරන තමයි ආර්ය ශ්‍රාවකයා මහන්සි ගන්න. එහෙමයි ස්වාමීනි. ඒතර බාහිර ලෝකේ හැලහැප්පිලි ඇති කරන මේ කෙනෙක් නෙමෙයි එයා එතකොට. එහෙමයි. එයා මානසිකවයි මේ පරිවර්තනය කරන්නේ. එහෙමයි. ඒතර මේ මානසික පරිවර්තනය කරන්නේ එයා දක්ෂ වුණේ නැත්තම් අර බාහිර ලෝකේ අර නිකන් අර පුහු විදියට එයා මේක කරොත් එහෙම එයා මේ ධර්මය ආදන්න කෙනෙක් වෙන්නේ නැහැ. එහෙමයි. එයා නිකන් අර නිගණ්ඨනාථ පුත්තගේ ධර්ම සරණ ගියා වෙනවා. ඒගොල්ලෝ බාහිරින් කරන්නේ ඒව. කායට දුක් දීලා නාන්නෙත් නැතුව මේ වස්ත්‍ර අඳින්නෙත් නැතුව එහෙම එකක් නෙවෙයි, මේක මානසික පරිවර්තනයක් කරන්න තියෙන්නේ. එහෙමයි සර්. ඒ මානසික පරිවර්තනයේට ධර්මානුකූල ධර්මයේ අහලා ධර්මානුකූලව ඇති වෙච්ච ලස්සන මානසිකාරයක්. එහෙමයි සර්. මේවට නොඇලෙන මානසිකාරයක්. මේ අවිද්‍යාව කන්තොරා බිඳින ලස්සන මානසිකාරයක්. එහෙමයි. එයා හදන්න ඕන ධර්මයේ. ධෛර්ය සම්පන්න මානසිකත්වයක් තියෙන්න ඕන. ඒකට තියෙන ඔය මේ චේතසෝ අබිනිරූපණ. එහෙමයි. කියලා ලස්සන වචනයක් තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය විස්තර කරනකොට සම්මා සංකල්පවල. එහෙමයි. ඒ කියන්නේ මානසික වශයෙන් එයා කෙලිස් බන්ධන ගලවන අවිද්‍යාව අන්ධකාර නිට්ටයයි මේ සුඛයි ආත්මයි කියලා හැඟීමක් තියෙනවා. ඒ හැඟීම ගලවලා දාලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දෘෂ්ටිය පිරිසුදු කරවන හොඳ ලස්සන ධර්මයෙන් ඇති වෙච්ච මානසිකාරයක්. එහෙමයි. දැන් බලන්න මේ වගේ මානසිකාරය පුරුදු කරොත් එහෙම ওই දෙකම ඇති වෙනවා කෙනෙකුට. මොකද්ද? තමන් හිතුවොත් එහෙම තමන්ගේ ගෙවල් දොරවල් දිහා ලස්සනට පිළිවෙලට තියාගෙන යුතුයකම් කරගන්න අතර එයා හිතනවා නම් උදේ හවස මෙහෙම මේ සංසාරේ දීර්ඝ සසරේ මම මේ වගේ ගෙවල් දොරවල් හදලා ඔක්කොම දාලා ආවා. එහෙමයි සර්. අනේ මම මේ ගෙවල් දොරවල් දාලා යන්න ඕන නේද? එහෙමයි. ඒ උදේටත් ඔහොම හිතලා හවසටත් ඔහොම හිතනකොට කාලයක් හිතනකොට මොකද වෙන්නේ? නොඇලුණු අර ගෙවල් දොරවල් වලට නොඇලුණු සිටින් ගෙවල් දොරවල් වල යථා ස්වභාවය ඒකනේ ඇත්තටම. මේ යථා ස්වභාවය තේරුම් ගත්තු නොඇලුණු සිටින් එයාට එයාගේ ගෘහ ජීවිතය ගත කරන්න පුළුවන් ලස්සන මානසික පසුබිමක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. එහෙමයි. මේ මානසික පරිවර්තනයක්. එහෙමයි සර්. කොච්චර උදාහරණද දෙකට බුදු කෙනෙක්ගේ මේ ධර්මයේ නේද? එහෙමයි සර්. තුරිදා ඒකනේ රජවරු ගැරහුවේ නෑනේ මේ ධර්මෙට. එහෙයි. සිටුවරු ගැරහුවේ නෑනේ. රජවරු රජකම් කර කර මානසික පරිවර්තනය කළා.
සිටුවරු සිටුකම් කළ කර මානසික පරිවර්තනය කළා. එහෙමයි. විසාකාලා කාවලා ඊළඟට මල්ලිකාවලා ඊළඟට දැන් අපේ ලංකාවේ ගත්තොත් එහෙම හරි ආශ්චර්යයි මේ විහාර මහදේවිය. එහෙමයි. විහාර මහදේවිය මේ ධර්මයේ සිහි කර කර හිටපු විදිහ මේ අන්තිම ලස්සන විස්තරයක් තියෙන මහත්තයා විහාර මහදේවිය පැවිදි වෙනවනේ. එහෙමයි. පැවිදි වුණාට පස්සේ විහාර මහදේවියගෙන් අහනවා ආර්යාවෙනි ඉතින් රජ කාන්තාවක්නේ. රජකුමරියක්නේ. එහෙමයි. සුඛෝභෝගී ජීවිතයක් ගත කර එක පැත්තකින් කාන්තාවක් සිව්මැලි අනිත් පැත්තෙන් මේ රජගෙදර හිටපු කෙනෙක්. එහෙමයි. එතකොට මේ මහතෙරුන් වහන්සේලා අහනවා මේ ආරණ්‍ය වාසීවද පැවිදි වෙන්න කැමති එහෙම නැත්නම් ග්‍රාම වාසීවද කියලා. එහෙමයි. අනිත් ස්වාමීනි ආරණ්‍ය වාසී කැමතියි කියනවා. එහෙමයි. ඉතින් ඔබ වගේ මේ සුකුමාල රාජ කන්‍යාවක් කට මේ ආරණ්‍ය වාසී වෙන ජීවිතේ නම් ටිකක් දුෂ්කරයි කියනවා. එහෙමයි. පින්ඩ පාතේ වඩින්න වෙනවා, ගොඩාක් දුර යන්න වෙනවා. සමහරලාට රඩු බොරළු පාරවල්, එහෙමයි. මැසි මදුරු ප්‍රශ්න තියෙනවා, සර්පයින්ගේ ප්‍රශ්න තියෙනවා. හරි දුෂ්කරයි කියනවා. හරි ආශ්චර්යයි මහත්තයා. මේ විහාර මහදේවිය කියන අනේ ස්වාමීනි ඒ දුක නම් මොකද්ද? මේ සංසාරේ එනකොට හරක් වෙලා ඉපදලා ඉඳිද්දි බිලි කැපුම් කද්දි ගලපුලේ සතර මහා සාගරේ ජලයට වැඩි කියලායි සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එහෙමයි. ඒ දුකත් එක්ක බලනකොට මේ දුක නම් ස්වාමීනි බොහොම පොඩ්ඩයිනේ. එහෙමයි. කොහොමද වැඩි? ස්වාමීනි මොනතරම් උදාන. එතකොට අන්තිම කාලේ එවන් ලස්සන සිතිවිල්ලක් හිතන්න මානසික පරිවර්තනයක් ඇති කරන කල්පනාවක් උපද්දන්න එහෙනම් අර තරුණ වියේ ඉඳලාම කොච්චර ලස්සන දහම් මානසිකාරයෙන් රජගෙදර ඉඳලා තියෙනවද? යුද්ධය සිද්ධ කරෙත් ඒ මානසික. ඒක තමයි. එහෙමයි ස්වාමී. ඒතර බලන්න දැන් ලාමක සිතින් ඉඳලා වයසට ගිහිල්ලා අර වගේ මානසිකාරයක හිත පිහිටුනගෙන කවදාවත් ඉන්නේ. එහෙමයි. කවදාවත් ඉන්නේ. එහෙයි. කාලයක් තිස්සේ අර ධර්මයේ අහලා සංඝයාට ගෞරව සම්මාන දක්වමින් දම්පැන් දෙදී සීලේ පිහිටලා තමන්ගේ ජාතිය රකින්න, ආගම රකින්න, මාතෘ භූමිය රකින්න උදාර කැපකිරීමක් කර කර අර ධර්ම මානසිකාරය නිතර කරලා තියෙනවා. එහෙමයි. එතකොට මේ උදාර සිතින් හිටපු උත්තමාවියට අන්තිම කාලේ ලස්සන උදාර සිතිවිලි හිත හිතා ආරණ්‍ය වාසී දුක්ඛිත ජීවිතය ගත කරන්න හැකියාව ලැබුණා. එහෙමයි ස්වාමී. ඒ වගේ යන බලන්න ලස්සනට ඒ අත්හැරීමේ හැකියාව ලැබුණේ නේ අර වගේ මානසිකත්වයක් පවත්වපු නිසා. එහෙමයි. ඒතකොට හිත හිතා ඉන්න පුළුවන් නම් මේ දීර්ඝ සසරේ මහ පොළොව කොතරම්නම් මිලදී අරගෙන මං අත්හැරලා ඇත්ද? එහෙනම් මේ ජීවිතේ මම මේ ඉන්න මහ පොළොවත් අත්හරින්න ඕන නේද? එහෙමයි. ස්වාමීනි ඔබ වහන්සේ දැන් අපගේ විහාර මහදේවින් වහන්සේගේ පුවත සැලකලා මේ අවස්ථාවේ දැන් තනතුරු ලාභය පිළිබඳව කිසිම හෝ හැඟීමක් නැතුව හිත දහමේ පිහිටවාගත්තු හැටි දහම් කැඩපතින් බලපු හැටි සමහර වෙලාවට ස්වාමීනි වර්තමානයේ අපිත් නොයෙකුත් නිලතල බලය ස්ථාන අපට හිමි වෙනවා. නමුත් ඒවා අත්හැර ගන්න අපි අපහසුයි. ඒ පිළිබඳ ආරවුල් ඇති කර ගන්නවා. ඒක තමයි අපේ දෝෂය. එහෙමයි ස්වාමීනි. එතකොට ඒකට වෙලා තියෙන ධර්ම මානසිකාරයක් නැහැ. කියන්නේ ධර්ම මානසිකාරයක් නැතුව දහම් කැඩපතින් අර භාගතුන් දේශනා කරපු ධර්මයේ කැඩපත කරගෙන ඒක තමන්ගේ ජීවිතයට ගලප විරාගී සිතක් හදා නෙමෙයි යා ඒ දේවල් කරලා තියෙන්නේ. එහෙමයි. ඒක එතකොට ධර්මීය ප්‍රශ්නිකුත් නෙමෙයි. එහෙමයි සර්. තන්තුරේ ප්‍රශ්නිකුත් නෙමෙයි. එයාගේ ප්‍රශ්නයක්. එහෙමයි. එයාගේ ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ දෙවියන් බඹුන්ගේ වර්ණාවට පාත්‍ර වෙමින් ප්‍රශංසාවට පාත්‍ර වෙමින් දෙවියන්ගේ බඹුන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිරිවරා ගනිමින් වාසය කළත් ඒතර ඒ නොයලුණු හිතක් තිබ්බානේ. එහෙමයි. විරාගී හිතක් තිබ්බානේ. එහෙනම් ඒ විරාගී හිත උපදවන කාර්යතව්වේ තම තමන්ට අයිති එක. ඒක මේ දහම් ඒකයි මම කියන්නේ දහම් මානසිකාරي හුරු වෙන්න ඕනේ. කවද්ද නැත්තම් මේක හුරු වෙන්නේ අපි. අපි යන තැන ඒ හැම තැනම ගොදුරක් බවට පත් වෙනෝනේ අපි. එතකොට අපිට සමහරලාට දැන් මේ වගේ තනතුරක් ඉදිරිය අපිට සේවයක් කිරීමේ භාග්‍යයක් උදා වෙනවා. අපි සමහරට මේ සේවය පවා ඒතර අපිට කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒතර අපි ඒක හොබවමින් ඒතර මේ වගේ අනිත්‍ය සිහි කරමින් මෙතන කී දෙනෙක් මේ වෙනකොට ඉන්නේ නැද්ද? එහෙමයි. මට මතකයි මම එක රටක ඉන්නකොට එක මහත්තයෙක් හිටියා. මට ලස්සන කාරණාවක් කිව්වා. අවසරයි. ඒ මහත්තයෙක් කිව්වා හැමදාම ස්වාමීන් වහන්සේ මට හොඳ ජොබ් එකක් ලැබුණා. ඒ ජොබ් එකට මම හැමදාම උදේ ගිහින් පුටුවේ වාඩි වෙච්ච ගමන් සිහි කරනවා කිව්වා මේ පුටුවේ කී දෙනෙක් වාඩි වෙලා ඉන්නේ නැද්ද? එහෙමයි. අහෝ ඒ සියලු දෙනාට මේ පුටුව අහිමි වුණා. දැන් මට හිමි වෙලා තියෙනවා. මටත් මේ අර සියලු දෙනාට අහිමි වුණේ යම්සේද මට මේ පුටුව අහිමි වෙන දවසක් තියෙනවා. එහෙමයි. උදේටත් හිතනවා කියනවා. හවසටත් හිතනවා කියනවා. ඔහොම හිත කාලයක් ඉන්නකොට ඇත්තට මේ මහත්තයාගේ ජොබ් එක එකපාරට සිකුරාද වැඩට ගියාම කියලා සමුදින්දන් ඔබේ ජොබ් එක නෑ කියලා. එහෙමයි.
එහෙම සාමාන්‍ය පිටරටවල එහෙම කියන අවස්ථා තියෙනවා. එහෙමයි ස්වාමී. ඒ මහත්තයා ඊට පස්සේ එදා දැන් එදා දවසේ වැඩ මහත්තයා කල්පනා කළා කො හිතට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. මොකක්ද අනුග්‍රහ කළේ? මානසිකාරය. එහෙ. එයා පණිවිඩය සත්‍ය ස්වභාවයේ පණිවිඩේ දීලා තිබ්බේ. දහම් කැඩපතින්ම බලලා දහම් කැඩපතින් බලලා තිබුණේ. ගෙදර ගිහිල්ලා හිනාමුසු මුහුණේ නෝනට කිව්වා මෙහෙම සෞන්දර්යයෙන් දැන් වැඩ නැහැ කියලා. නෝන හැමෝම ඉතින් මට කනගාටු නැද්ද? මට කනගාටුවක් නැහැ. එහෙමයි. කනගාටුවක් නැහැ මට. ඒතර ඒ වගේ උදාාර හිතක් මේ ධර්මයේ තුලින් නිර්මාණය කරගත්තු ශ්‍රාවකයෝ අදටත් ඉන්නවා. අදටත් ඉන්නවා. ඒතර ඒ නිසා උදාාර යම් සිතිවිල්ලකුයි පුරුදු කරගන්න ඕන. ඒතර අදත් එන අපි ගිය සතියේ ඊයේ දවසෙත් අපිට ඒ වගේ උදාාර සිතිවිල්ලක් උපදින්න පුළුවන් ලස්සන දහම් මනස්කාරයකුත් එක්ක මම සූත්‍රයක් කියලා දුන්නා. අද අසුක් කියලා සූත්‍රයක් තියෙනවා කඳුළු ගැනම දාලා දේශනාව. පින්වත් මහණෙනි ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවයේ අවසන් නොවන ගමනක්. ආරම්භ කෙලවරක් පින්වත් මහණෙනි දැක් ගන්න බෑ. කුමක් නිසාද? අවිද්‍යාවෙන් වැසුණු සිතක්. තෘෂ්ණාවෙන් බැඳුණු සිතක් තිබිච්ච නිසා මේ සුගති දුගති වල මේ සැරිසරා ගියා පින්වත් මහණෙනි. කෙලවරක් දැකීමට පවා දුෂ්කරයි පින්වත් මහණෙනි. පින්වත් මහණෙනි ඔබ විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ දුක අනුභව කරලා තියෙනවා. පින්වත් මහණනි මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මේ දීර්ඝ කාලයේදී භවයෙන් භවයේ සැරිසරා යද්දී ඉපිද යද්දී අමනාප දේ සමග එක්වීමට සිදුවීමෙන් මනාප දෙයින් වෙන් වෙන්න සිදුවීමෙද්දී හඬද්දී වැළපෙද්දී ඔබගේ නිතින් වැහුණු වැගුරුණු යම් කඳුලක් වේනම් ඒ කඳුළුද වැඩි එහෙම නැත්නම් සතර මහා සාගරයේ ජලයේද වැඩි කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ දේශනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද මේ ශ්‍රී සද්ධර්මයේ යම් පරිද්දකින් දන්නවනම් අනේ ස්වාමීනි මේසා දීර්ඝ කාලයක් මුළුල්ලේ භවයෙන් භවයට සැරිසරා යනකොට ඉපිද යද්දී අමනාප දේ සමග එක් වෙන සිදුවීමිනුත් මනාප දෙයින් වෙන් වෙන සිදුවීමිනුත් අපගෙන ඉතින් වැහුණු වැගුරුණු යම් කඳුලක් වේනම් ස්වාමීනි කඳුළුමයි වැඩි සතර මහා සාගරේ ජලය නම් වැඩි නෙමෙයි. එහෙනම් මේ භික්ෂුන් වහන්සේ දන්න දහම් පරයය මොකද උච්චරයි? එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි නේද? මොකද භාග්‍යතුන් වහන්සේ මාත් දැන් අදනේ අපිට මේ භාග්‍යතුන් වහන්සේ දා වදාළ 84000ක් ඒ රහතන් වහන්සේලාත් වදාළ 84000 ධර්මයක් අද අපිට තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා තමයි ඒක මම හිතන්නේ මේ පටලෝගෙන තියෙන අභිධර්මෙත් තුන අරගයි ඕන මේ ඔක්කොම ඕන නැත්තම් මේ කරන්න බෑ. එහෙමයි. කියලා කියන්නේ අර ඒ වගේ අර මේ සමහර අඥානකමින් උඩින් පල්ලෙන් බලලා මේ කියන්නේ. අනිත් එක තමයි ඒක විතරක් උත් නෙමෙයි දැන් මේ සංසාරය ගැන සමහරට මේ දහම් පරයය කියනකොට ඒගොල්ලන්ගේ හිතවල සසරට බයක් ඇති වෙලා නැහැ. එහෙමයි ස්වාමීනි. තේරෙනව නේද? පව ගැන කියනකොට පවට බයක් ඇති වෙලා නැහැ. එහෙමයි ස්වාමීනි. ඊළඟට මේ කාර්ය විපාකයට බයක් ඇති වෙලා නැහැ. ඒතකොට ඒ කට්ටිය කියන එක අහලා යන වෙන්නේ පටිච්චසමුප්පාදේ මේ අහන්න ඕන. එහෙමයි. ඉතින් මම මේ කියන්නේ ධර්මය අපි අහන්න ඕන. නමුත් මේ දහම් පරයය සෑම මෙහිකින්ම නිකලස් මහරහතුරු බිහි වුණා. ශාසනය සම්බන්ධව ස්ථීර වචන කියන්න හදිස්සි වෙන්නේ නැතුව ස්වාමීනි සාතුන් වහන්සේ කවර දේද වදාලේ කියලා ප්‍රකාශ කළා නම් ප්‍රමාණවත් නේද? කොච්චර සුන්දරද ඒකට නේද? ශ්‍රාවකත්වයේ නේ ස්වාමීනි. ශ්‍රාවකත්වය කියන්නේ ඒකනේ. එහෙමයි. ශ්‍රාවකත්වය කියන්නේ ඒක. ඒකට අපිට තේරෙනවා මේ ධර්මයේ කියන සමහර අයගේ ධර්මයේ කියන දේවල් අහන් ඉන්නකොට පේනවා ශ්‍රාවකත්වයක් නැති බවක් තමයි පේන්නේ නේද? එහෙමයි ස්වාමීනි. ශ්‍රාවකත්වයක් නෑ දැනුමක් තියෙනවා. ඒ දැනුම අරගෙන සමහරලාට ලාභ සත්කාරකේදී ප්‍රශංසා ඉපේ බිනස කෑ ගහලා තියෙන බවක් පේනවා. එහෙමයි. මේ සමහරට ශ්‍රාවකත්වයක් නැති බවක් තමයි ප්‍රකට කරවන්නේ මට පේන හැටියට. ස්වාමීනි මෙතනේ ශ්‍රාවකයන් වහන්සේලා මේ කිසි විටකවත් ප්‍රතිවිරුද්ධ චෝදනාවන් යෝජනාවන් ගේන්න උත්සාහ කරන අවස්ථාවක් අපිට පේන්නේ නැහැ නේ. දැන් මම මෙතනදී කෙලින්ම කියන්නේ මොකද්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද එහෙමයි. යම් මේ ධර්මයක් ඇද්ද අපි මේ ධර්මය දන්නේ මේ විදිය. කොහොමද? දීර්ඝ කාලයක් මුළුල්ලේ භවයෙන් භවයට සැරිසරා යද්දී ඉපිද යද්දී අමනාප දේ සමග එක් වෙන්න සිදුවීමිනුයි. ඒ විතරක් නෙවෙයි මනාප දෙයින් වෙන් වෙද්දී. එහෙමයි ස්වාමී. ওই දෙක අපේ ජීවිතේ හැමතිස්සෙම කැරකෙන දෙයක් නේ. එහෙමයි. එක්ක අමනාප දෙයක් එක්ක එකතු වෙලා අඬා දුක් සුසුම් වෙලලා ඉන්නෝ. එහෙම නැත්නම් මනාප දෙයින් වෙන් වෙලා අඬා දුක් සුසුම් වෙලලා ඉන්නෝ. එහෙමයි. ওই දෙක අපේ ජීවිතේ හැමතිස්සෙම මාරුවට එන එකක්. එහෙමයි. ස්වාමීනි හිම් වෙද්දී මියස් වලින් ගල්ලපු කඳුළු
සතර මහා සාගරයේ ජලයට වැඩි. එහෙමයි. ඔහොමයි ස්වාමීනි අපි ධර්මයේ දන්නේ. සාදු සාදු පින්වත් මහණෙනි සාදු පින්වත් මහණෙනි අනුමෝදන් වෙනවා. එහෙමයි ස්වාමීනි. කොතරම්නම් මේ දහම් පරයය සිහි කිරීම පිළිබඳව දරා ගැනීම පිළිබඳ භාග්‍යතුන් වහන්සේ අනුමෝදන් වෙලා. එහෙමයි ස්වාමීනි. ඒ සියල්ල දන්නේ සියල්ල දකින්නේ බුදුරජාණන් වහන්සේ. එහෙමයි. දැන් බලන්නකො අර චූලපන්තක ස්වාමීන් වහන්සේ ලොකු දහම් පරයයවල් නැහනේ. ධර්මයේ කටපාඩම් කරන්න උත්සාහ කළා බෑ. එහෙමයි. අයියා ඉතින් හිතුවා අයියක් දන්නේ නැහනේ ඉතර දෙයක්. එහෙමයි. අයියා ශ්‍රාවකයෙක්නේ. අයියා කිව්වා ඉතින් එහෙනම් මල්ලි උඹට මේක හරියන්නේ නැහැ නෑ කිව්වා. දැන් ඉතින් අඬ අඬ ගිහිල්ලා ගේට්ටුව ගාව ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ඇහි කියලා ඇහුවා. ඊට පස්සේ මා අයියා මෙහෙම ප්‍රකාශයක් කළා කිව්වා. මේ ශාසනේ අයියාගේ නෙමෙයිනේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ඔබ ඉන්න කිව්වා. රෙදි කෑල්ලක් අතර දුන්නා. එහෙමයි. මේ විදිහට සිහි කරන්නේ කොහොමද? මෙන්න නිකලිස් රහතන් වහන්සේ නම බිහුණා. එහෙමයි. හරි අසිරිමත් නේද? එහෙමයි ස්වාමීනි. අසිරිමත් දෙයක් ඒක. ඊළඟ දේශනා කරන සාදු සාදු පින්වත් මානි මා විසින් දේශනා කරන ලද ධර්මයේ ඔය ආකාරයෙන් දැනගෙන සිටීම ඉතා හොඳයි පින්වත් මහන්නේ. මේසා දීර්ඝ කාලයක් මුළුල්ලේ භවයෙන් භවයට සැරිසරා යද්දී පිදිපිද යද්දී අමනාප දේ සමග එක් වෙන්න සිදුවීමෙනුයි මනාප දේන් වෙන් වෙන සිදුවීමෙනුයි ඔබගේ නිතින් වැටුන වැගිරුණ යම් කඳුලක් වේ නම් පින්වත් මහණෙනි ඒ කඳුලමයි වැඩි සතර මහා සාගරයේ ජලය නෙමෙයි. එහෙමයි. කල්පනා කරලා බලන්න මහත්තයා සතර මහා සාගරයේ ජලය සිහි කරන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීනි. ඊතරම් දීර්ඝ එනම් මේ සසර එනකොට ඒ මහා ජල කඳට වඩා මහා කඳුළු ගොඩක් මේ ඇස්වලින් වැగిරලා තියෙනවා. කොච්චර දුකක් අපි විඳලාද? එහෙමයි. ඒත් අපිට මේ සසර ඇති වෙන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. ඇයි දුක අවබෝධ නොවෙච්ච නිසා. නැවත නැවතත් අපි ආස කරන්නේ මේ සසරටමයි. මේ ජීවිතේ ලස්සන ගයක් නැත්තම් ඊට ඊළඟ ජීවිතේ සමහර කට්ටියම ධර්මي ලැබිලත් පින් කරනවා ගයක් ලබාගෙන කොහොම සුවසේ ඉන්න. එහෙමයි ස්වාමීනි. එච්චරයි. එහෙයි. ඒ බලාපොරොත්තුෙන් ඉවරයි යාගේ. එතකොට එයා මේ පින උදාාර පිනක් කරලා බුද්ධ ශාසනයක් ලැබිලා බුද්ධ ශාසනයේ තෙරුවන් විශ්ේ පින් කරලා උදාාර පිනක් කරලා ඒ උදාාර පින ලාමක දෙයකට පිහිටවන. එහෙමයි ස්වාමීනි. එහෙම නෙවෙයි ධර්මයේ අහලා මේ සසර ගැන පුංචි හරි වැටහීම ඒකයි මේ කියන්නේ මේ සසර ගැන නම් පින්වත් මහත්තයා හැමදාම උදේ හවස සිහි කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. සසර ගැන උදේ හවස සිහි කරනකොට තමයි අපිට මේ සිතින් හිතන සිතවිල්ලට පවා බයක් ඇති වෙන්නේ. එහෙමයි. කයින් කරන දේට පවා බයක් ඇති වෙන්නේ. එහෙමයි. වචනින් කරන දේට පවා බයක් ඇති වෙන්නේ. කරන පිනට තියෙන ආස ඇති වෙන්නේ. එහෙමයි. එතකොට තමයි මේ ත්‍රිවිධ රත්නයේ විශේෂ අපි මේ පින් කර ඒ පින අපි තියනවා මට ධර්මය අවබෝධ කරගන්න සසර දුකින් එතෙර වෙන්න. සසර පුරා උදාාර කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්නනේ මේ පින හේතු වේවා කියලා උදාාර අරමුණක උදාාර සංස්කාරයක හිත පිහිටුවන්නේ. සසර දුක පිළිබඳ එයා නිතර හිතට පණිවිඩයක් දුන්නොත්. එහෙමයි. සසර දුක පිළිබඳ එයා හිතට නිතර පණිවිඩයක් දෙන්න ඕන. එහෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලස්සන කාරණාවක් ඊළඟට විස්මතු කරනවා පින්වත් මහණෙනි. බොහෝ කලක් මුළුල්ලේ ඔබ විසින් මව් මිය ගිය දුක විඳලා තියෙනවා. මව් මිය ගිය දුක විඳ ඔබ විසින් ඒ අමනාප දේ සමග එක්වීමෙන් මනාප දේන් වෙන්වීමනුත් හඬද්දී වැළපෙද්දී ඔබේ නිතින් වැගුණු යම් කඳුලක් වේ නම් පින්වත් මහණනි කඳුළුමයි වැඩි සතර මහා සාගරයේ ජලය නම් නෙමෙයි කියන. එහෙනම් මේ සංසාරේ එනකොට අම්මා මැරෙද්දී අම්මගෙන් වෙන් වෙනකොට ගලපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. එහෙමයි. ඔය එක්තරා අවස්ථාවක රජ කෙනෙක් අඬනවනේ. මහා මේ සෝනට ගිහිල්ලා ගහක් යට ඉඳගෙන අඬනවා. ඇයි කියලා අහනවා. ඊට පස්සේ මෙතන මගේ බිරිඳ මේ සැමියා බිරිඳක් අඬන්නේ. ඊට පස්සේ කියන මේ අසවල් නමින් මගේ මේ බිරිඳ සැමියා මැරුණා. ඊට පස්සේ අහනවා මේ අපි තුමු පනාද කියලා. මොන පනාද රජතුමාද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. මේ මෙතනම ඔබ මේ පනාද නමින් 14 වතාවක් ඔබේ සැමිවරු 14 දෙනෙක් මෙතනම වල දාලා තියෙනවා කියලා. එහෙමයි. එතකොට මේ බිරින්දෑවට මේ රාජ මිහිසියට ජීවිත 14ක පනාද නමින් රජවරු 14ක් එක විවාහ වෙලා ඉඳලා තියෙනවා. එහෙමයි. එහෙනම් අපි මේ ජීවත් වෙන භූමිය වල කොතරම් සසර ජීවත් වෙලා ඇද්ද නැවත. එහෙමයි.
කොතරම්නම් හදපු තැන්වල නැවත නැවත ගෙවල් හදනවද නැද්ද? ස්වාමිනේ නමුත් අපිට මේ ආත්මයේ ස්වාමි පුරුෂයා මේ ආත්මයේ බිරිඳම. අපිට එහෙම හිතෙන්නේ. එහෙමයි ස්වාමිනේ. මේ ආත්මෙගේ මේ ජීවිතේ යාන වාහන එච්චරම හිතෙන්නේ. එහෙමයි. සමහරවිට සසරේ කල්ප ගානක් විවාහ වෙලා හිටපු බිරිඳ වෙන්නේ නැති මේ ඉන්නේ ආයේ. එහෙමයි ස්වාමිනේ. මේ කල්ප ගාන දුක් දීපු මේ පුරුෂය වෙන්න පුළුවන් මේ තාමත් ඉන්නේ. සතුරුත් එහෙම මුණ ගැහෙනවා. සතුරුත් එහෙමයි. සතුරුත් මුණ ගස්සනවා, බිරිඳෑවර මුණ ගස්සනවා, දෙමව්පිය මුණ ගස්සනවා, දියණිවර මුණ ගස්සනවා, පුතු මුණ ගස්සනවා. එහෙමයි. සමහරට සැප දෙන්නත් මුණ ගස්සනවා, දුක දෙන්නත් මුණ ගස්සනවා. එහෙමයි ස්වාමිනේ. හරි පුදුමයි. පුදුම සසරක් මේ තියෙන්නේ. එවන් අහද්දිත් ඉතින් අපේ හිත වෙන බාහිර දේවල් බලන්න දැන් මේවන් සසරක් ගැන අහනකොට මහත්තයා මෙවන් සසරක් බුදුරජාණන් වහන්සේ දැකලා මේ ශ්‍රාවකයන්ට දේශනා කරනවා. ඒ දහම අපගේ රහතන් වහන්සේලා කටපාඩම් කරගෙන දරාගෙන ඇවිල්ලා පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදරණී තලයේ ධර්මයේ දේශනා කළා. අද රහත්යයි කියාගන්න කට්ටිය මේ මොනවද කියන්නේ කියන්නකෝ. එහෙමයි. ලංකාවේ බුදුරජාණන් වහන්සේ පුදුන ආසවල් තැන තමයි බුදු වුණේ කියලා මේ ප්‍රලාප දොඩ මිනිස්සයා මුලා කර මේ යන්නේ. එහෙමයි. මෙවන් දීර්ඝ සසරක මේ දුක් විඳපු සත්‍යය නේද මේ මුලා කරලා ආයි මේ කුණු ගොඩක පටලවන්නේ. එහෙමයි. එහෙනම් අල්ප මාත්‍ර ඒ සත්‍යය ගැන අනුකම්පාවක් ඇති වෙලාද? නැහැ. එහෙමයි ස්වාමිනේ. අනුකම්පාවක් නැහැ. රහතුන්ද? එහෙමයි. ඒ අපබ්‍රාංශ තුල පටලෝ මේ පුඩු රත් කර කෑ ගහ ඉන්නේ අල්ප මාත්‍ර අර බණ අහන පිරිස ගැන අනුකම්පාවක් ඇති වෙලාද? නැහැ. කිසිම අල්ප මාත්‍ර අනුකම්පාවක් නැහැ. ඒ අයට තියෙන්නේ පුද්ගලික මතයක් කියලා ඔහේ අර පුඩු රත් කරන්න පිරිසක් හදාගන්න විතරයි තියෙන්නේ. එහෙමයි ස්වාමිනේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවගෙන මේ ජීවිතේ මේ සමහරට වයසට ගිහිල්ලා විශ්‍රාම ගිහිල්ලා පැවිදි වෙච්ච උන්දලා ඉන්නවා. එහෙමයි. එතකොට මුකුත් නැහැනේ. එතකොට මොකද වෙන්නේ? ඒ අයට ඕන මොනවා හරි දෙයක් කොහොම හරි පිරිසක් මේ රඳවගෙන මොනවා හරි කියා දවස ගත කරන්න තමයි ඒ අයට ඕන. එහෙමයි. මේ නිවනකට හිත පිටව ගන්න එහෙම එකක් නැහැ ඒගොල්ලන්ට කොහොමද? එහෙමයි. ඒ නිවන් මාගේ වඩන්නත් බෑ. එතකොට මොකද කරන්නේ? අර වගේ අපබ්‍රංශයක් ගොතාගෙන ජීවිතේ තමුණුත් වෙනසලා ලෝකයක් වෙනසනවා. එහෙමයි ස්වාමීනි. මෙච්චර විරාගී ධර්මයක් කියන්න තියෙද්දිනේ. මෙච්චර භයානක දුක්ඛිත සසරකට හිත පිහිටවන තියෙද්දිනේ අර වගේ ලාමක දෙයකම දැන් මිනිස්සු කී දහම් මේකේ පැටලිලාද? එහෙමයි ස්වාමීනි. තරුණය කී දහම් මේකේ පැටලිලාද? එහෙමයි. මේ ඔස්සේ වාද විවාද මේ දැන් ජනමාධ්‍ය ඔස්සේ කොච්චර තියෙනවද මේවා? එහෙමයි. මේ කරන හානිය කවදාවත් මේ ශාසනය උණුසුමවත් වැඩිච්ච ශ්‍රාවකෙක් මෙහිම දෙයක් හානියක් කරන්නේ නැහැ. උණුසුමවත් වැඩිච්ච. මෙච්චර දුක්ඛිත සසර සිහි කරවන්න පුළුවන් නේ මහත්ය උදේ හවස. එහෙමයි. දැන් අපි ඊයේත් කළා මේ අදත් කරන්නේ. එහෙමයි. හෙටත් පුළුවන් වුණොත් හෙටත් කරන්නේ මේක තමයි මම. එහෙමයි. මොකද්ද මේ දුක්ඛිත සසරයි සිහි කරලා වල දෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. මේ මිනිස්සු රවට්ටලා මුලා කරවලා නිකන් වැඩක් නැහැ මහත්ය. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා සතරමා පින්වත් මහණනි බොහෝ කලක් මුළුල්ලේ ඔබ විසින් මේ සසර එනකොට පියා මිය ගිය දුක විඳලා තියෙනවා. ඒ පියා මිය යද්දී මේ ඇස් වලින් ගලපු කඳුළුමයි වැඩි පින්වත් මහණනි සතර මහා සාගරයේ ජලය නිවියි කියලා. එහෙමයි. ඊතරම් දීර්ඝ සසරේ අපි තම තමන්ගේ පියා මැරෙනකොට මේ ඇස් දෙක ඉදිරියේ ඒ මලකඳ දිහා බලාගෙන අපි අඬද්දි එහෙමයි. ගලපු කඳුළු කොතරම්ද සතර මහා සාගරයේ ජලයට වැඩි. මේවන් දහමක් ආදී අපි හිතන්න ඕන අහෝ මම මේ අඬලා ඉවර වෙන්නේ කවද්ද? දුක් වෙලා ඉවර වෙන්නේ කවද්ද? ශෝක නොකර ඉන්නේ කවද්ද? නොලපී ඉන්නේ කවද්ද? සමහර දරුවෝ ඉන්නෝ ඒ දෙමව්පියන්ගේ දුකේ මේ ඒ මරණයේ ඉදිරියේදී දුක දරා ගන්න බැරුව සිහි විකල් වෙච්ච දරුවෝ ඉන්නවා. එහෙමයි. සිහි විකල් වෙච්ච දරුවෝ ඉන්නවා. ඊළඟට විස්තර කරනවා සොහොයුර පින්වත් මහන්නේ මේ සසර එනකොට සොහොයුරයන් මිය යද්දී ගලපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. එච්චර සහෝදර පරපුරක් ඉඳලා තියෙනවා. එච්චර සහෝදර පිරිසක් මේ යද්දී අපි අඬලා තියෙනවා දුකටපත් වෙලා තියෙනවා දුම්නසටපත් වෙලා තියෙනවා. එහෙමයි. සමහරවිට දැන් මෙතන කියන්නේ මිය යද්දී ගලපු කඳුළු. එතකොට විවිධ අවස්ථාවලදී සහෝදරයන්ගෙන් වෙන් වෙද්දී දෙමව්පියන්ගෙන් වෙන් වෙද්දී ඥාතීන්ගෙන් වෙන් වෙද්දිත් අපිට සමහර කාලයක් ඉඳලා ඒත් අඬනවනේ අපි.
එහෙමයි. දුක් වෙනවා සමහරට සති ගණන් මාස ගණන් කන්නේ නැහැ බොන්නේ නැහැ. එහෙමයි. එහෙම දුකටපත් වෙන අවස්ථා නැද්ද? එවන් දීර්ඝ සසරක්. එහෙමයි. ඒතර මෙවන් ධර්මයක් කවද්ද අපි මේ හිත නිවාගන්නේ? එහෙමයි ස්වාමීනි. මේ ගිනි පුපුරු වගේ හැමතිස්සෙම පුපුරු ගගහ ඇවිස්සි තියෙන හිත මේ උතුම් ධර්මය අහලා එදා රහතන් වහන්සේලා බිහි වුණා නිවාගත්ත හිත. ඒ ගිනි දැවෙන සිත නිවා දැම්ම සම්පූර්ණම. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ දහම් මානසිකාරය අපිට උදේ හවස හිතා ඉන්න ඕන. උදේ හවස ගෙවල් දොරවල් ගැන සසරේ ගෙවල් දොරවල් අතහැරපුවට සිහි කරලා මේ ගෙවල් දොරවල් ගැන මේ අත්හරින්න වෙනවා කියන කාරණේ සිහි කර ඉන්න ඕන. එහෙමයි. සසරේ යහළු මිත්‍රයෝ අතහැරපුවට සිහි කර මේ ජීවිතයේ යහළු මිත්‍රයන් අතහරින්න වෙනවා කියන කාරණේ පිළිබඳ හිතට ප්‍රතිවීක්ෂා කරන්න ඕන. එහෙමයි. පණිවිඩ දෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. සසරේ අපි අතහැරපු දේවල් හැම දෙයක්ම මේ ජීවිතේ දැන් ඇසුරු කරනවා. එහෙනම් ඒ සසරෙත් ඒ දේවල් අතහැරියා. එහෙනම් මෙලොවත් ඒ දේවල් අතහරින්න වෙනවා. ඒ එකිනෙකට හැම දෙයක් පිළිබඳවම ප්‍රතිවීක්ෂා කර අපට හිතට පණිවිඩයක් දෙන්න පුළුවන් නම් එහෙමයි ස්වාමීනි. ලාමක නොවන හිතක ආරම්භය. එහෙමයි. ස්වාමීනි දරුවන් උදෙසාත් අපි ඒ විදිහටම පිළිපදින්න ඕනද දැන්? දරුවෝ කියන්නේ ගොඩස් මේ බොහොම ස්නේහවන්ත අනිවාර්යෙන්ම. මේ උදවියගේ ඉතින් දරුවන්ගේ යුතුයකම් ටික ඉටු කරමින් එහෙමයි. අර මානසිකාරය පවත්වන්න ඕන එක මානසික දෙයක් කිය. එහෙමයි. ඒතර මොකද වෙන්නේ අර දරුවන්ගේ දැන් බලන්න සමහර දරුවෝ පුංචි කාලේ ඇඟේ දැවට ඉන්නවා. ලොකු වෙනකොට ඒ ළමයි ඇඟේ දැවටෙන තියා සමහරට පැත්ත පලාති නෑ. අර ඔබ වහන්සේ කලින් සිහිපත් කළේ ස්වාමීනි දරුවෝ 7 දෙනෙක් හිටපු අම්මා කෙනෙක් දාලා ගිහිල්ලා කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න සමහර අම්මලා මේ ලොකු දරුවන්ගේ පස්ස නෑ බියටපත් වෙලා ඉන්නේ. අර දැවටි හිටපුවට පස්සේ ඒකට හිත ඇල්ලෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒකට ඇල්ලුණාට පස්සේ ඒකට දැවටෙන්නේ නැතුව ඉන්නකොට දැන් සාංකාව වගේ. එහෙමයි. සමහර ආච්චි අම්මලා එහෙම ඉන්න මේ දුකසේ ඉන්නේ පුංචි දේවල් නිසා. එහෙයි. මොකද දැවටි ඉන්න එකට ආස කළාට පස්සේ එහෙම නැති වුණාට පස්සේ අඬ ඉන්නේ. එහෙමයි. සමහරට ඇතා තමන්ට ඔන්න එක සැරයක් දෙතරයක් තමන්ගේ දිහා ඇවිල්ලා බලලා කතා කරලා යනවා. ඔකට ආස කරනවා. ඊට පස්සේ පොඩ්ඩක් දවසකට එක සැරයක් ආවේ නැත්තම් අඬ බුම්මගෙන ඉන්නවා. එහෙමයි. සමහරට තමන්ගේ දියණිවරුත් එක්ක වෛරෙන් ඉන්නවා. එහෙනම් මේ දියණිවරු තමයි මේ ළමයට මාන් එපා කළේ. එහෙමයි. පුතත් එක්ක ඉන්නවා වෛරෙන්, බෑනත් එක්ක ඉන්නවා වෛරෙන්, ලේලිත් එක්ක වෛරෙන් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. මේකට හේතුව මොකද්ද? අඥානකම්. අර ඒගොල්ලන්ගේ වයස් අධ්‍යයර මේ වැඩි වෙනකොටත් පුංචි පුතාගේ ස්වාමීනි ඒගොල්ලෝ තරුණ වෙනකොටත් අර වැඩි හිටියගෙන සමහරට එයා අතහැරලා යන ස්වභාවයක් ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. එහෙමයි ස්වාමීනි. මේ ලෝකේ සාමාන්‍ය තියෙන දෙයක්. එහෙමයි. දැන් පුංචි කාලේ දැවටුනාට තරුණ වෙනකොට දැවටෙන්න කැමති නැහැ. එහෙමයි. මොකද ඒකට හේතුව ඊට වඩා ඒගොල්ලන්ට ආස්වාදනීය ජනක කාම සම්පත් ඒගොල්ලන්ට තියෙනවා. එහෙමයි. ඊට පස්සේ ඒ ආස්වාදනීය ජනක ඒ කාම සම්පතත් එකතු යනවා. ඉතින් ඒ දරුවෝ ලොකු වෙද්ද දවසට කවදා හරි දවසක ඔය දුකට දුම්නසටපත් වෙන්න සිද්ධ වෙනවා. එහෙමයි. උකුල තියාගෙන නලෝපු දරුවෝ දුවන්න පටන් ගන්නවා. එහෙමයි. දුවපු දරුවෝ කාලයක් යනකොට සෙල්ලම් බඩුත් එක්ක ජීවත් වෙනවා. සෙල්ලම් බඩුත් එක්ක හිටපු දරුවෝ ඊළඟට කෙලි සෙල්ලම් කරන්න පටන් ගන්නවා යාළුවොත් එක්ක. කෙලි සෙල්ලම් කරපු දරුවෝ ඊළඟට මේ දැන් අද වර්තමාන නම් මේ මොබයිල් ෆෝන් හරහා මේ හරහා ස්මාර්ට් ෆෝන් හරහා ඒ වගේ ජීවත් වෙන්න ඊට පස්සේ. ඉතින් ওই ලෝකේ අපිට පුළුවන් ද වෙනස් නොකර ඉන්න වෙනස් නොවි පවත්වන්න බෑනේ. එහෙමයි ස්වාමීනි. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ වෙනස් වීමේ යථා ස්වභාවය සිහි කරලා හිත නොඇලී පවත්තන එකයි කරන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක කරන්නේ මානසිකාරය. එහෙමයි. යෝනිසෝ ඒකට කියන යෝනිසෝ මානසිකාරය කියලා. එහෙමයි. ඊළඟ මෙතන විස්තර කරනවා සොහොයුරිය මිය යද්දී සංසාරෙදී ගලපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. නෑදෑයන් විපතටපත් වෙද්දී දුක් විඳිද්දී ඒක දරා ගන්න බැරුව අඬද්දී වැළපෙද්දී ගලපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. එහෙමයි. ඒ වගේ විතරක් නෙමෙයි දීපල හානි වෙද්දී. දැන් මට මතකයි සුනාමි ආවට පස්සේ මහත්තයා මුහුද ආයින් ඉඳගෙන සමහර ආච්චි අම්මලා සීයලා මුහුදට අත දික් කර බනිනවා අඬනවා වැළපෙනවා. එහෙමයි ස්වාමීනි. ස්වාභාවික විපත්දිරියේ. එහෙයි. මේ ඊපෙරද මම දැක්ක මේ කොළඹ ප්‍රදේශයේ වැහලා ජනමාධ්‍යෙන් පෙන්නනවා මේ වයසක ආච්චිලා සීයලා අගෙවල් වලට ගියපු වතුර බැන අපිට කිසි කෙනෙක් නෑ අරකයි මේකයි කිය එහෙමයි. ජනමාධ්‍ය වලටත් බයිනවා රජයටත් බයිනවා. ඉතින් රජයකට පුළුවන් ද මහත්තයාට ගයක් පාසා මේ එන පුංචි ව්‍යසනයේ මිනිස්සුන්ට වතුර හේින්න? එහෙමයි ස්වාමීනි.
අහසටත් මූඩද බයිනවා අහසටත් බයිනවා වහිනවා කියලා පොළොවටත් බයිනවා රජයටත් බයිනවා දරුවන්ටත් බයිනවා ජනමාධ්‍යයටත් බයිනවා. ඉතුරු මේ මොකද්ද මේ? එහෙමයි. බලන්නකො ඒ වගේ උදවිය තමන්ගේ ජීවිතේ කිසිම බරපතලක් තමන්ගේ කරට අරගෙන නැහැ නේ. එහෙමයි. එහෙම මිනිස්සු මහත්ය බැනම මැරිලා සතර පායෙම උපදිනවා. එහෙමයි. බැන මැරිලා සතර පායෙ උපදිනවා. අර හරක් වෙලා හිටපු සසරේ ඌර වෙලා කුකුල් වෙලා හිටපු සසරේ ගම් වතුර එනකොට පෑවුම් එනකොට මුහුද ගොඩ ගලනකොට කවුද පිළිසරන්න හිටියේ? එහෙමයි. කවුද ඉන්නේ? වැස්සේ තෙමි ගම් වතුරේ ගසාගෙන ගිහිල්ලා මුහුදු වතුරට ගසාගෙන ගිහිල්ලා පෑවුමට අහුවෙලා කන්නත් නැතුව බොන්නත් නැතුව මැරී ගිහිල්ලා කොච්චර ඇද්දක් මේ සසරේ. එහෙමයි. මේ ලෝකෙට දෙස් තෙවුල් තියෙන එක මේ උත්තම දහම් පරයය නතර කරන්න පුළුවන්. එහෙම නේද? එහෙමයි සාම. මේවන් උත්තර දහම් පරයයන් සිහි කර කර ලෝකෙට වෛර කරන එක නතර කරන්න පුළුවන්. දෙස් දෙවුල් තියෙන එක නතර කරන්න පුළුවන්. මේ අඬන එක දොඩන එක නතර කරන්න පුළුවන්. සාප කරන එක නතර කරන්න පුළුවන්. එහෙමයි. හැබැයි ඒකට ප්‍රඥාව ඉතින් කලඳක් තියෙන්න ඕන. ප්‍රඥාව කලඳක් නැත්නම් මේ දෙස් දෙවුල් තියෙන එකේ අවසානයක් නැහැ. නිමාවක් නැහැ. එහෙමයි ස්වාමීනි. වෛර කරලම ක්‍රෝධ කරලම දෙස් දෙව් තියලා මැරිලා අනිවින ඒ විතර නෙවෙයි අනිවින කොඩිවින. එහෙමයි. ඕක දැන් සමහරලාට පුතාලා විවාහ කරලා දුන්නට පස්සේ සමහරලාට පුතාලා යම් ප්‍රමාණයකට ඉතින් වෙනස් වෙනවනේ ඉතින්. එහෙමයි. සමහරලාට ඊට පස්සේ දැන් තමන් එක්ක ඉන්න එකට ඉන්නේ බිරිඳනේ. එතකොට සමහරලාට බිරිඳගේ සමහරලාට පැත්ත අරගෙන යම් ප්‍රමාණයකට සමහරලාට කන්න බොන්න දීලා අදින්න ඒ ඔක්කොම කරනවා. එහෙමයි. බේතේත් ඔය ඔක්කොම හොයා බලනවා. එහෙමයි. සමහරලාට මේ සමහරට ඒ කාර්ය බහුල ජීවිතේ වගකීම් එහෙමයි. සමහරට ඒ වගේ ඊට පස්සේ දරා ගන්න බැරුණාට පස්සේ අම්මලා වෛර බඳින්න කාටද? ලේලිවරුන්ට. එහෙයි. එහෙම අම්මලා නැද්ද? එහෙමයි. බෑන්ලාට වෛර බඳින දෙමව්පියෝ ඉන්නවා. දෙමව්පියන්ට වෛර බඳින දරුවෝ ඉන්නවා. එහෙමයි. මේක දෙමව්පියෝ නිසා මට මේක සිද්ධ වුණා. එහෙම නැත්නම් දරුවෝ නිසා මට මේක සිද්ධ වුණා. ලේලි නිසා මට මේක සිද්ධ වුණා කියලා කොඩි වින කරන කී දෙනෙක් ඉන්නවද? ස්වාමීනි පැටලිලා යන ආකාරයේ අවිද්‍යාව නිසා. අවිද්‍යාවමයි. එහෙමයි. ඉතින් මේ සසර ගැන සිහි කරලා කොතරම් හිත ආස්වාසා ගන්න පුළුවන්. එහෙමයි. හරක් වෙච්ච සසරේ කොච්චර තනි වුණාදනේ. එහෙමයි ස්වාමීනි. ලෙඩට දුකට හිව්වද කවුරුවක්වත්? නැහැ. වැස්සට රැකවරණයක් තිබ්බද? පින්නට රක ඔය ඉවසගෙන ලස්සනට හිටියේ සසරේ. එහෙමයි ස්වාමීනි. එළුව වෙලා ඌරු වෙලා කුකුල්ල වෙලා මේ සර්පය කුරුල්ලෝ මේ ළමයි කොච්චර සමහර ළමයි ආස කරනවද අර කුරුල්ල පියාසර කරගෙන ලස්සනට යනවද කියලා අහුව ඒ වගේ ඉන්නේ නැත්තම් කියලා. එහෙමයි. තේරෙනවද යාර සත්තු දිහා බලන්න කෙනෙක් නැහැ. හොයන්න කෙනෙක් නැහැ. අසනීපයක් වුණා කන්න දෙනෙක් නැහැ. කෙන් දෙනෙක් නැහැ. එහෙමයි. ලෙඩ දුකට බෙහෙත් ටිකක් දෙන්න කෙනෙක් නැහැ. වැස්සට පිළිසරණක් නැහැ. අවුවට පිළිසරණක් නැහැ. එහෙන් කොයි වෙලාවයි බයෙන් ඉන්නේ සර්පෙත් තමන් ගිලගනීද කියලා. අනිත් සත්‍යයගේ අනිත් සත්‍ය හැමතිස්සෙම ගොදුරක් වෙයි තියෙන තිරිසන් ලෝකේ. එතකොට බලන්නේ නම් අපි එවන් සසරක ඉඳලා බයේ ඉඳලා බිරාන්ත වෙලා ඉඳලා දුකටපත් වෙලා ඉඳලා මනුස්ස ලෝකෙට මේ ආවේ. එහෙනම් කාටනම් දෙස් දෙවුල් තියන්නද? එහෙමයි. කාටනම් වෛර කරන්නද? කාටනම් ඉරිසියාකම් කරන්නද? එහෙමයි ස්වාමීනි. කොච්චර සුන්දර දහම කොච්චර දහම් ලස්සන කැඩපතක්ද මේ. මේ දහම් කැඩපතින් කොච්චර විනිවිද දකින්න පුළුවන්ද? එහෙමයි. දැන් මේ වගේ දහම් කරුණු කියද්දි කොච්චර හිත හදා ගන්නව අට්ටි ඉන්නවද? එහෙමයි ඒතර ස්වාමීනි. බලන්න මේ ධර්ම දේශනා පිනට උපකාර කරන පිරිස අර මහා සමහල්ලාට ගෙවල් දොරවල් වල ගිනි ගහන හිත්වලින් ඉන්න පිරිසගේ ගින්න නිවනව මේ දහම් පරයය ශ්‍රවණය කළා. එහෙනම් සසරේ තමන්ගේ හිත්වල කැකෑරෙන ගිනි නිවන්න අනිවාර්යෙන් මේ පින අනුග්‍රහ කරනවා සත්‍යයි මේ ධර්ම ශ්‍රවණය කරන ධර්ම දේශනාවට මේ අනුග්‍රහ කරන පිරිසට. එහෙමයි. ඒ උදාර කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙදී මේ කරන්නේ මේ ගෙවල් දොරවල් වල හිර වෙලා ඉන්න. සමහරට දුකට දුම්නසට පත් වෙලා ඉන්න පිරිසගේ හිත් නිවාලන එහෙමයි. අමාදම් පොදක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. සිත් නිවාලන මහා මේඝයක් නෙමෙයි. එහෙයි. නේද? ඉඩෝරයෙන් දුක් විඳින ජනයාට මහා මේඝය මහා වැස්ස සිත සූපත් කරන්නේ යම්සේද එහෙනම් මේ ගෙවල් දොරවල් වල හිර වෙලා ප්‍රශ්න වලින් හිර වෙලා ආර්ථික ප්‍රශ්න වලින් යාන වාහන ප්‍රශ්න වලින් දුවදරුවන්ගේ ප්‍රශ්න වලින් හිර වෙලා ඉන්න අපේ හිසිත නිවන සූපත් කරන දේ තමයි මේ ධර්මයේ කල්යාණ මිත්‍ර ඇසුර. එහෙනම් මේ උදාර සම්පත උදා කළ දෙන මේ මහන්සි ගන්න පිරිසට සසර පුරා තමන්ගේ සිත් නිවන එහෙමයි. උදාර පිනක් රැස් කළා කියලා තම මතක තියාගන්න.
එහෙමයි. ඉතින් ඒ නිසා මේ උදාාර පින ජනිත කරගන්න මේ පින්වත් පිරිස නිරන්තරයෙන් මහන්සි ගන්න ඕන. එහෙමයි. ඒ උදාාර පින රැස් කරගන්න. එහෙයි. ඉතින් බුදුරජාණන් දේශනා කළ දේපල හානි වෙද්දී දුක් විඳිද්දී ඒ වගේ මේ විතරක් නෙවෙයි රෝග පීඩා හැදෙද්දී එහෙමයි. දැන් කායික වශයෙන් සමහර අය ගිලම් වෙලා සමහර විට සති ගණන් මාස ගණන් ස්පිරිතාලවල සමහර විට läගලා එහෙමයි ස්වාමී. දරුවන්ට වෛර කරනවනේ. එහෙමයි. සමහර අයට ඉන්න වෙලාවක් නැහැ නිරන්තරයෙන්. එහෙයි. සමහරට ඒ අයත් සමහරට ඒගොල්ලන්ගේ කාර්යබහුල ජීවිතේ තමන්ගේ දෙමව්පියන්ට මේටි යුතුයකම් ටික කළා නැහැ. එහෙයි. හැබැයි දැන් වර්තමානයේ තමන්ට නොකලා කියලා තමන් අඬ ඉන්නවා. එහෙමයි. සාධාරණද බලන්නකෝ. එහෙයි. ඉතින් තමන්ගේ ඥාතීන් තමන්ගේ පුළුවන් කාලේ කළා නැහැ. වයසට ගියාට පස්සේ දෙස් දෙවුල් තියෙනවා. සාධාරණද? එහෙයි. අපි તો එහෙම කළා කියලා සමහරට පරලෝ සසරේ යම් පවක් තියෙනවනේ මේ ජීවිතේ සමහරට නොලැබී තියෙන්න පුළුවන්. එහෙමයි. සමහර අයට ඉන්නවා මහත්තයා ධර්මයේ සිහි කර ගැනීම පිණිසත් ඒ වගේ අරමුණු සමහරලාට ලැබෙනවා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. දැන් බලන්නකෝ මේ පටාචාරාව මේ සම්බුද්ධ ශාසනේ විනයදර භික්ෂුණීන් අතරින් අග්‍ර වෙන්න ආපු මහෝත්තමාවිය. එහෙමයි ස්වාමී. බලන්න කොහොමද අන්තිමට ධර්මයේ හැසිරෙන්න පොට පැහැදුනේ කොහොමද කියලා. එහෙමයි. ගෙදර හිටපු දර පළපලා හිටපු කොල්ලෙක් එක්ක පැනලා ගිහිල්ලා එහෙමයි. අන්තිමට හොඳට බැට කන්න උනානේ. අන්තිමට තමන්ගේ දෙමව්පිය බලන්න එනකොට අර සැමියත් නයික් ගහලා දෂ්ට කරලා මැරුණා. එහෙමයි. එක දරුවෙක් ගගේ ගිහිල්ලා මැරුණා. අනිත් දරුවා කුස්සෙක් අරගෙන ගිහින් මැරුණා. අන්තිමට සිහි විකල් වෙලානේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියට ආවේ. එහෙමයි ස්වාමීනි. නමුත් සසරේ පිරු පින්කඳ කොතරම් දෙයක් පටාචාරාවෙනි සිහිය පවත්වන්න කියද්දි මේ වචනින් සිහිය පිහිටියනේ. එහෙමයි. සමහරට තමන්ගේ ජීවිතේ සමහර අයට ප්‍රශ්න එනවා ධර්මයේ හිත පිහිටව ගන්න සමහරලාට අරමුණක් විදියට. එහෙමයි ස්වාමී. මේ පටාචාරාවට ඒ අරමුණ බලන්න විනයදර භික්ෂුණීන් අතරින් බුද්ධ ශාසනේ අග්‍ර වෙන්න උදාාර වාසනාව උදා වුණා. මේ මහා පුණ්‍යස්කන්ධ දරාගෙන ආපු මහෝත්තමාවයට ඒදී සිද්ධ වුණේ සමහරලාට ධර්මයට එන්න පොටක් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. සමහර සිටු ගෙදර ඉඳලා හොඳ තැනකට විවාහ කළ දුන්නා සමහරලාට මේ වාතාවරණේ නෑ එහෙමයි. නේද? එහෙමයි ස්වාමී. ඊළඟ බලන්න මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර කීමාව අන්තිමට කොහොමද අවස්ථාව උදා වුනේ? මේ භාග්‍යතුන් වහන්සේ රූපෙට නිග්‍රහ කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්නවා කියන කැමැත්තක් තිබුණේ එහෙයි. නෑනේ. අන්තිමට බිම්බිසාර රජතුමානි උපක්‍රමශීලීව මේ භාග්‍යතුන් වහන්සේ ගාවට යවුවේ. ස්වාමීනි සසරේ මෙච්චර පින්පුරා පැමිණලත් මේ ඒ යම් මොහොතකට හරි පුදුමයි. ඒකට අපිට ඒ පැටලෙන අවස්ථා කොච්චර තියෙනවද එහෙමයි නේද? ස්වාමීනි. එහෙනම් එච්චර පැටලේ එවන් පින් පුරාගෙන ආපු උත්තමයන්ට බව පැටලෙන අවස්ථා එච්චර තිබුණා නම් එහෙමයි. එහෙනම් කල්පනා කරලා බලන්න අපිත් මේ සසර යනකොට කොච්චර දේවල් වලට පැටලෙලා ධර්ම මාර්ගෙන් බැහැර කරයිද? එහෙමයි. එවන් ලැබුණු සසරකත් මෙවන් දුර්ලභ දහමක් එහෙනම් මේ ශ්‍රවණය කළා තමන්ගේ මානසිකත්වයේ මේ ධර්ම මානසිකාරයෙන් හදාගන්න මහන්සි ගන්න නැත්නම් කොච්චර අවාසනාවක්ද? එහෙමයි ස්වාමී. ඊළඟට විස්තර කරනවා රෝග පීඩා නිසා දුක් විඳලා තියෙනවා කියනවා. එහෙයි. එහෙනම් අපිටත් අනාගතේ මේ විදිහට වෙන්න සිද්ධ වෙයි. එහෙමයි. රෝග පීඩාවට පත් වෙලා දුක් විඳලා අඬද්දී දුකටපත් වෙද්දී මේ ඇස් වලින් ගලපු කඳුළුමයි වැඩි පින්වත් මහන්නේ සතර මහා සාගරේ ජලය නන් නෙවෙයි කියනවා. එහෙමයි. එහෙනම් ඊවන සසරක් තව ඉස්සරහට තියෙනවා අපිට. එහෙමයි. ස්වාමීනි ගොඩක් වෙලාවට අම්මලා අප්පච්චිලා අපි හැමදෙනාම අලුතෙන් හදන ගේ දොර ගන්න යාහන වාහන සහ දරුවන් කිරුළු පළඳින අනාගතය ගැන සුවසේ හිතන ප්‍රමාණය තමයි වැඩි. වැඩි. මං කිව්වේ ඒක මේ අර මේ ජීවිතේ ලාමක දෙයකටම කොටු වෙලා ලාමක ප්‍රලාප දොඩන්න තමයි පුරුදු වෙන්නේ. එහෙයි. එනම ස්වාමීනි ඔබ වහන්සේ පහදා දුන්න විදිහට උවදුරටපත් වෙන්න පුළුවන්, ලෙඩ හැදෙන්න පුළුවන්, තනි වෙන්න පුළුවන්. ඒ මානසිකාරයත් සිහිපත් කරගන්න එක. අනිවාර්යෙන් දැන් අර සසරිය අර ස්වභාවය සිහි කරන අතරෙම ඒ කෙනෙකුට දැන් පුළුවන් මේ ස්වභාවය සිහි කර කර වාසය කරන්න. එහෙමයි ස්වාමීනි. දැන් මේ සසරේ මේ විදියට වාසය කළා මව්ගෙන් මින් විලද්දී මෙහිම ඇඬුවා, පියාගෙන් මින් වෙද්දී මෙහිම ඇඬුවා, දරුවන්ගෙන් මින් වෙද්දී මේ වගේ ඇඬුවා. හදිසි ව්‍යසනයන්ටපත් වෙලා මේ එහෙනම් සසරේ ඇඬුවා. එහෙනම් මේ ජීවිතේ ඕව නොලැබී තියෙන්නේ කෙසේද? එහෙමයි. එහෙනම් මේ දේවල් නැවත නැවත ලැබීම සාමාන්‍ය දෙයක් නේද? එහෙමයි. මේක සසරේ යන සත්‍යයට උරුමයි නේද? එහෙනම් මේ සසරෙන් නිදහස් වීම නේද එකම පිළිසරණ කියන අදහසට එන්න පුළුවන් නම්. එහෙමයි. මේ සසරෙන් නිදහස් වෙන මාවත එහෙනම් මේ දිනු කරගන්න මම මේ දහම් මානසිකාරමේ යම් කෙනෙක් එහෙනම් බලවත් කර කර සිහි කර වාසය කළොත් එහෙමයි. ගෘහ ජීවිතේ කටයුතු කර යාට ඒ යෝනිසෝ මානසිකාරය පවත් ඉන්න පුළුවන් නම් එහෙමයි. සමහරලාට සිහිය උපදිනකොටම
හිත විරාගී බවට පත් වෙන්න මේ ධම්ම මනසිකාරය උපකාර කරනවා සත්‍යයි. එහෙමයි. ස්වාමීනි කෙනෙකුට හිතෙන්න පුළුවනිද මේ සසර නම් කිසිම වටිනාකමක් සහිත එකක් නෙමෙයි. නොවටිනා දෙයක්. උදාර සැපයක් එකේ ඇත්තේ නැහැ කියලා මනසිකාර වෙන්න පුළුවන්ද ස්වාමී? අනිවාර්යෙන් එයාට මනසිකාරය කර කර ඉන්න පුළුවන්. එහෙමයි. මොකද මේ ධම්ම මනසිකාරය කියන එක මහත්යෙන් නිකන් උපදින්නේ නැහැ. එහෙමයි. ඒ නිකන් මේ සාමාන්‍යක පාට උපදින්න නම් මහා පින්වන්ත සසරේ ප්‍රඥාව වැඩි අය බවට පත් වෙනවා. එහෙමයි ස්වාමී. දැන් අපි බෝසතාණන් වහන්සේකනේ ගිහි අර මේ යන් ක්‍රීඩාවට යද්දි ජරාවට පත්වෙච්ච රූපේ දැක්ක සැනින් සංවේගයට පත් වෙලා එම මොහොතේම කාමයේ අතහරින්න තරම් එහෙමයි. බලවත් සිතක් උපදින්න ගොඩ නැගුණනේ. එහෙමයි. මේ සසරේ ප්‍රඥාව වැඩි අය. එහෙමයි. පින පිරුව අය. ඒතර අපේ ස්වභාවය තමයි දැන් අපි ගියා කොච්චර මල ගෙවල් වලට ගිහින් යත්. එහෙමයි ස්වාමී. සමහරට තමයි මේ ධර්ම ශ්‍රවණය කරන කී දෙනෙක්ගේ මව මැරිලා කොච්චර අඬලැද්ද. එහෙමයි. පියා මැරිලා කොච්චර අඬලැද්ද. නමුත් අර සසරේ අර මව මැරිද්දි පියා මැරිද්දි මම මෙහෙම ඇඬුවා නේද? එහෙනම් ආයි සසරේ යද්දි මට මේ අඬන්න වෙනව නේද කියලා හිතපු කී දෙනෙක්ද ඇත්තේ. එහෙමයි. දරුවන්ගේ ප්‍රශ්න වෙද්දී, ගෙවල් දොරවල් ආර්ථික ප්‍රශ්න වෙද්දී, මේ ඊට පස්සේ රෝග පීඩා හැදෙද්දී, ප්‍රියයන්ගේ වෙන කරුණු වලදී වෙන් වෙද්දී, හදිසි ව්‍යසන එනකොට කොච්චර මෙතන ඉන්න කී දෙනෙක් අඬපු කට්ටිය ඇද්ද? නමුත් සසර සමහරට සිහි කළා නේ. එහෙමයි ස්වාමී. ඒක තමයි අපේ තියෙන ප්‍රශ්නේ. එහෙනම් මේ දුක් විඳීම නෙමේ ධර්ම අවබෝධයට හේතු වෙන්නේ. එහෙමයි. ඒ දුක නම් වූ ආරි සත්‍ය තේරුම් ගන්න මහන්සි ගැනීමයි. එහෙමයි ස්වාමීනි. දැන් මේ වගේ මානසිකාර්ය කර කර අපි කරන්නේ දුක නම් වූ ආරි සත්‍ය තේරුම් ගන්න මහන්සි ගන්න එකයි කරන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා පින්වත් මහත්මයා ඉතින් මේ අද මේ ධර්ම දේශනාවට අනුග්‍රහ කර දරපු පින්වත් පිරිසට උදාර සිත් ඇති කරගෙන හිත පහන් කරගන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්. එහෙමයි. අවිද්‍යා අන්ධකාරයෙන් ලාමක සිතිවිලි හිතා ලාමක දේවල් වල ඇලි ගැලි අඬා දුක් දුම්නස් විඳ පීඩා විඳ ඉන්න පිරිසට ඒ සිත් නිවාලන සොඳුරු දහම් පදයක් එහෙමයි. ශ්‍රවණය කරන්න වාග්ය උදා කළා කියලා මේ සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ රැස් වුණු සියලු පිනත් සසර දුකින් ඈතර වීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ස්වාමීනි අද දවසෙත් අපගේ දහම් කැඩපත් පිණිස ධර්මයෙන්ම අවවාද කොට වදාළ ඔබ වහන්සේ අපට කරුණාවෙන් අපි හැමදෙනාම ඔබ වහන්සේ වන්දනා කරගන්නවා. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍ය අනුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 218න් 13 පුබුදුමාවත කුරුණෑගල යන ලිපිණේ පදිංචි පින්වත් පමිල අධිකාරී මහතා සහ උදේනි සෙනවිරත්න මහත්මිය විසින් ඉතින් මේ උදාර රැස් වුණු පින ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන දෙවියන්ට ගුරු දේවයන් වහන්සේට මේ පරිලෝකීය ඥාතීන්ට අනුමෝදන් කරන්න. ඉතින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සහම්පති බ්‍රහ්මරාජය, සනන් කුමාර බ්‍රහ්මරාජය, ගටිකාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සිම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසනයේ හිත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයාට ආලෝක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර ගුරු දේව උතුමයන් වහන්සේටත් මහමෙවුනාසපු වාසී ලෝකවාසී මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. පැවිදි අපේක්ෂක දුවා දරුවන්ටත් පින්බර දෙමව්පියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම රැස් වුණා සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලෝකීය ඒම් ධර්මසේන මහතා, SMHB සෙනවිරත්න මහත්මයා සහ එම මහත්මිය, ආරේ විජේසුන්දර මහතා සහ එම මහත්මිය, ඒම් පොඩි අප්පුහාමි මහතා සහ එම මහත්මියට, සෝමාවති මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරු සියලු දෙනා නමින්, පවුලල සියලු දෙනා නමින්, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට
පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පමිල අධිකාරී පින්වත් මහත්මයා උදේනිසෙන විරත්න පින්බර මහත්මියට සුජීවත්ව සිටින දෙමව්පියන්ට ගුරුවරුන්ට සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට සහ හිතමිතුරන්ට මේ පින් අනුමෝදන් වේවා. තරුක ඒ වගේම දහම්සා ලෙහන්සා රණුමි ඒ වගේම ඉන්දුලි සහ යන් දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. කරන කියන දැහැමි කටයුතු සඵල වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ශ්‍රද්ධා ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම දහම් කැඩපත පිණිස භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේම පෙන්වා වදාළ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ඉතින් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන උතුම් ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. පින්වත් ස්වාමින්වයන් වහන්සේට පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අංක 218න් 13 පුපුදු මාවත කුරුණෑගල යන ලිපිනේ පදිංචි පින්වන්ත පමිල අධිකාරී මහත්මයා සහ උදේනිසන විරත්න මහත්මිය අපි ඊටාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනැති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදාම් පිළිසඳරේ දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. ඉතින් 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසන්න පුළුවන්. ඒ සඳහා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් දහම් කැඩපත උතුම් සදාම් පිළිසඳර සමග නිරන්තරයෙන් රැඳමින් ඔබේ මිතුරන් ඔබේ ඥාතීන් හැමදෙනාම ශ්‍රද්ධා රූප වාහිනිය වටා ඒකරාශී කරගනිමින් මේ ධර්ම දාන මේ උතුම් ධර්ම දායාදය ලබා ගන්න කියලා අපි ඔබට ඊටාම දයාවෙන් ආරාධනා කරගන්නවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.